අදත් අපි පුරුදු පරිදි ධර්ම කරුණු ටිකක් සිහිපත් කරලා මෛත්‍රී භාවනාව කරලා අද සෙෂන් එක නිමාවටපත් කරමු. භාවනා කරන මේ වගේ සෙෂන්ස් වල නිතර අහන ප්‍රශ්නයක් තමයි කොච්චර වෙලා කරන්න ඕනේද? සමත භාවනාවෙන් විදර්ශනාවට යන්නේ කොයි වෙලාවෙදිද? කොයි භාවනාවද මට ගැලපෙන්නේ? යන ආදී වශයෙන් ප්‍රශ්න තියෙනවා සමහර විට. ඉතින් මේ ධර්ම ගමනේ පැහැදිලිව එක උත්තරයක් නැහැ. මොකද නොයෙකුත් අයට ගැළපෙන දේ වෙනස් නිසා. එළම උදාහරණය තමයි අවසාන ඉලක්කය නිවීම නම් අවසාන ඉලක්කයට යන්න සුදු රෙදි කෑල්ලක් පිරිමැදලා අවුවේ ඉන්න ගමන් රජෝහරන් කියලා අවසාන ඉලක්කයට ගියා පුද්ගලයෙක්. එතකොට ඒක කොහෙවත් ක්‍රමවේදයක් විදිහට කියලා නැහැ. නමුත් ඒ වෙලාවේ බුදුහාමුදුරන්ට අවබෝධ වෙච්ච දෙයක් අනුව සිදු වුණ දෙයක්. ඒකෙදි බුදුහාමුදුරන්ගේ දක්ෂකම. ඉතින් අද එවැනි දක්ෂ කෙනෙක් අපිට නැති නිසා අපිට යම් යම් දේ ගැන සැලකිල්ලට අරගෙන ඒක ඩිසයිඩ් කරන්න යනවා මට වඩාත් ගැලපෙන්නේ මොකක්ද කියන එක. සමහරු ගොඩක් අයට ආනාපාන සති භාවනාව හොඳට කැමැත්තක් තියෙන හොඳට ඒක දැනෙනවා. ටික දෙනෙක් සමහරලාට කියනවා ඒක ඒගොල්ලන්ට හරියන්නේ නැහැ කියලා. හුස්ම ගන්න අපහසුයි වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ වෙන භාවනා ක්‍රම කරනවා කියලා. ඉතින් ඔබලා බෙල් කර්ව් කියන එක දන්නවද දන්නේ? සාමාන්‍යයෙන් සමාජය ගත්තම 80%කට හරියන දේ තමයි අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය කියලා ගන්නෙ. එතකොට 10%ක් ඉන්නවා දෙපැත්තෙම ඒක හරියන්නේ නැති අය. ඒකට සරලම උදාහරණය තමයි දැන් ඔය ECG report එකක් අරන් බැලුවම බෙල් කර්ව් එකේ සමාජයේ කාර්යගෙන කාලයක් තිස්සේ අරන් බලනකොට බෙල් කර්ව් එකේ 80%ට පළවෙනි 10 අතහැරලා ඊළඟ 20 ඉඳන් 90 දක්වා තමයි 80 වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය. ඊළඟට තව 10ක් තියෙන අනිත් පැත්ත. එක්ස්ට්‍රීම්ස් දෙකක් තියෙනවා. ඒ එක්ස්ට්‍රීම්ස් දෙකේ හිටියොත් කවුරු හරි ඒක පොඩ්ඩක් තව චෙක් කරනවා. මොකද ඒක සාමාන්‍ය නොවන නිසා. ඒ වගේ ඉතින් මගේ ECG කරනකොට ඕක සාමාන්‍යයෙන් මට වෙන දෙයක්. මම මේ අර 80 නෙමෙයි ඉන්නේ. කොහොමද ගොඩක් දේවල් වල 80 නෙමෙයි ඉන්නේ කියන එක තේරෙනවා. කොහොම හරි ඉතින් ඕක ඉස්සලාම මට දැනගන්න හම්බුනේ ඉන්ෂුරන්ස් එකක් ගන්න ගිහිල්ලා. ඒතර ඔබේ ECG එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක බලන්න ඉන්න කිව්වම මං හිතුවා අනිවාර්යෙන් දැන් මං heart attack එකදලා මැරෙන්න යන්නේ කියලා. ඉතින් ඒ වගේ බයක් වුණා මට. පස්සේ බලනකොට මේක මේ ස්ටැටිස්ටිකල් සිදුවීමක්. දත්ත data සම්බන්ධ ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒගොල්ලන් ඊළඟ ආදියරින් ඔපුණා ඒ මම සාමාන්‍ය ගණයට වැටෙන්නේ නැති වුණාට ඒ අසාමාන්‍ය දේ මට සාමාන්‍ය දෙයක් කියලා. ඒ වගේ තමයි ආනාපාන සති භාවනාව. බුදුහාමුදුරන්ට කාලෙට කලින් අවුරුදු 5000ක් විතර පරණ Hindu ක්‍රමයක් ඒක. ගොඩක් අය ඉතා ධානය වලින් පරතරට ගියා මේ භාවනාව නිසා. බුදුහාමුදුරන්ගේ බුදු වෙන කලින් ගුරුවරු බැලුවොත් ඒ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය අනාදී වශයෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා හිටියේ ඒගොල්ලෝ ඒ සිත එකතැන තියාගැනීමේ හැකියාව හරහා. නමුත් ඒකෙන් නිවීමක් හම්බ වුණේ නැහැ. මොකද හිත එකතැන තියාගෙන සමාධිමත් වුණා විතරයි. ඒකෙන් මෙතන කය නැති ස්වභාවය සහ සිත නැති ස්වභාවය සහ මෙතන සත්වෙක් පුද්ගලයෙක් නැති ස්වභාවය තේරුම් ගන්න අවශ්‍ය ඊළඟ පියවර අරන් තිබුණේ නැහැ. ඒ නිසා ඔක්කොම එතනින් නැවතුණා. ඒගොල්ලෝ සංසාරේ හිර වුණා. ඊළඟට කියමන්ට කියන්නේ දේවදත්ත තෙරණුවන්ටත්
ධ්‍යානෙ තිබුණා කියලානේ. නමුත් බුදුහාමුදුරුවෝ මැරීමට අවශ්‍ය සිත සකස් වීම එයාට වළක්ව ගන්න බැරි වුණා. ඉතින් අපිට ගැළපෙන කමටහන මොකද්ද? අපි ඒකෙන් අපේ ඉලක්කයට අපි යවෙනවද කියන එක තමයි බලන්න ඕනේ. ඉතින් මගේ පියාගෙන් මේක ඇහුවම පියා නිතරම දෙන උත්තරේ තමයි භාවනාවෙන් ඔබට යම් සෙතක් තියනවද නැද්ද කියන එකට හොඳම උත්තරේ තමයි ඔබේ ලෝභය, ද්වේෂය, මෝහය දශමයකින් හරි දැන් අඩු වෙලාද කලින්ට වඩා. දශමයකින් හරි අඩු වෙලා නම් ඒ ඔබ පාවිච්චි කරන ක්‍රමයේ මොකක් හරි තියෙනවා ප්‍රයෝජනයක්. ඒ දශමයකින්වත් අඩු වෙලා නැත්නම් එහෙනම් ඒ ක්‍රමය බොහෝ දුරට හරියන්නේ නැහැ. ඉතින් මේ කමටහන් ගැන කතා කරනකොට මට මතක් වුණා මම දන්න ආන්ටි කෙනෙක් හිටියා. දැන් නැහැ. මම හිතන්නේ පැය දෙකමාරක් එක දිගට සමාධියෙන් ඉන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. කොච්චර හිත සමාධිගත වෙනවද කිව්වත් බෙල් එක ගැහුවත් ඇහෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් ඒ ආන්ටිට ඒ පෞද්ගලික මොනාරි හේතුවක් නිසා ගෙදර අංකල් එක්ක තිබුණා ලොකු තරහක්. ඒක කාර්යයක් යනකොට වෛරයකට වගේ පෙරලලා තිබුණේ. ඉතින් මට ළමයෙක් හැටියට තේරුණා ඒ වෛරය කියන එක ඉතින් අඩුවක් නෑ කියලා. ඉතින් මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මෙහෙම භාවනා කරන්න පුළුවන් කෙනෙක්ගේ ඒ භාවනාව නිසා අර තරහ වෛරය කියන එක අඩු වුණේ නැත්තේ කියන එක. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම. මොකද වෙනත් කෙනෙක් ගැන අපි තේරුම් ගන්න නම් කියමන්ට කියනවානේ අපි යාගේ you must walk a mile in his shoes කියලා කියන්නේ. එයාගේ සපත්තු දෙක ඇඳගෙන හැතැම්මක් ඇවිදින්න ඕනේ කියලා කියන්නේ. එයාගේ ජීවිතේ කොයි වගේද කියලා තේරුම් ගන්න. ඉතින් අපිට වෙන කෙනෙක් මූණ පාන දේවල් දන්නේ නැතුව අපිට ඒ ගැන මොකද කියන්න අමාරුයි. නමුත් භාවනාව ගැන මගේ විශ්වාසයක් තිබුණා පොඩි කාලේ ඉඳන්ම භාවනා කරනකොට හිත සැනසෙනවා, හිත මෘදු වෙනවා, හිත සංසුන් වෙනවා කියලා. ඒකම පොඩි කාලේ ඔය දහම් පාසලේ ඉස්කෝලේ භාවනා කරලා තේරිලක් තියෙන භාවනා කරනකොට ඉතින් සැනසීමක් තියෙනවා කියලා. ඉතින් මට තිබෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි පැය දෙකමාරක් වගේ භාවනා කරන්න පුළුවන් කෙනෙක් ආනාපාන සති භාවනා කරේ මම දන්න තරමින් බෙල් එක ගැහුවත් ඇහෙන්නේ නැති තරමටම මේ භාවනාවේ ඉන්නවා. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් කියන එක ඉතාම උසස් තත්ත්වයක්. එතකොට ඒ තරහා කියන එක දශමයක් හරි අඩු වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් දැන් තේරෙනවා මේ මෑතකදී අහපු බණ වලින් බුදුහාමුදුරෝ රතන සූත්‍රයේ තැනකත් කියනවා ලෝකෝත්තර සමාධියක් වෙනවා. සහ ලෞකික සමාධියක් වෙනවා. ලෝකෝත්තර සමාධිය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න පුළුවන් සමාධිය. ඒ කියන්නේ හිත එක්තැන් වුණාට පස්සේ එක්තැන් වෙච්ච හොඳ තීක්ෂණ සිතෙන් ඊට පස්සේ නුවණින් අවබෝධයෙන් බලනවා සිතයි කයයි දිහායි. ඒවට අපි සාමාන්‍යයෙන් කියන්නේ විදර්ශනා භාවනා ක්‍රම කියලා. ඒ නුවණින් අවබෝධයෙන් බලන එක යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒ හරහා තේරුම් ගන්නවා මෙතන සත්වෙක් පුද්ගලෙක් නෑ කියන එක. ඉතින් ගොඩක් බුදුහාඳුරන්ගේ කාලේ ගොඩක් අයට උනේ ඒ අවබෝධය තිබුණ නැහැ. විදර්ශනාව කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ බුදුහාඳුරෝ. අනාත්ම කියන ස්වභාවය ලෝකෙට හඳුන්වලා දුන්නේ බුදුහාඳුරෝ. ඒ අවබෝධය දැනම තිබුණේ නැහැ. ඉතින් හැමෝම අතනින් නැවතුණා. එතනින් නැවතුණාම වෙන්නේ ඒ ධානයගත වෙලා ඉන්න කාලයේදී ඒ වගේම ඒ සමාධියෙන් ඉන්න කාලයේදී හිතේ සහනයක් තියෙනවා. ඒකෙන් මිදිලා ආවම අර ලෝකේ තියෙන ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. මොකද තමන්ගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙලා නැති නිසා. ඉතින් తాවකාලික සැනසීමක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා අපටත් හොඳයි කාලෙන් කාලෙට
අපේ ජීවිතවලට එබිලා බලන එක දැන් අපි ධර්ම ගමනක යනවා. මගේ ලෝභය, ද්වේෂය, මෝහය දශමකින් හරි අඩු වෙලාද කියලා. ඉතින් මොකද්ද ලෝභය කියන්නේ? සියලුම ආකාරයේ සැප, ඒ වගේම ආසාවල්, මම කැමති දේ, මම ආස දේ. ඒක තමයි ලෝභය. ද්වේෂය කියන්නේ මොනවාද? ඍණාත්මක සිතුවිලි ඔක්කොම. ඒ කියන්නේ තරහ, නොසන්සුන්භාවය, එතකොට ඊර්ෂ්‍යාව, ඉවසීම මදිකම. අපි කියන්නේ ඔය annoyed කියලා, irritated, annoyed, agitated. ඒ අනාදි වශයෙන් තියෙන දේවල්. ඒවා දශමකින් හරි අඩුද? අවසාන එක තමයි මෝහය. මේ සියලුම දේට මුල් වෙලා තියෙන මම කියන හැඟීම. මමය මගේය කියන හැඟීම. ඉතින් ලෝභය ද්වේෂය එන්නේ ඒ මමය මගේ කියන හැඟීම නිසා. මගේ දරුවන්, මගේ නිවස, මගේ වාහනය, මගේ වස්තුව. ද්වේෂය කියන එක එන්නේ මගේ දේවල් වලට මොනවා හරි වෙනස් වෙනකොට, එහෙම නැත්නම් මට ඕන විදිහට අනිත් අය ඉන්නේ නැතිකොට. ඉතින් මම කියන එක මේ හැමතැනම ගැප් වෙලා තියෙනවා. ඉතින් අපි සංසාරගතව ඉන්නේ මේ මම කියන දේ නිසා. සක්කාය දිට්ඨිය. මම කියලා කෙනෙක් ඉන්නවා කියන වැරදි දැක්ම. ඒ වැරදි දැක්ම හරි ගිය දවසට සම්මා දිට්ඨිය. මම කියලා කෙනෙක් නැහැ. මෙතන සත්වෙක් පුද්ගලයෙක් නැහැ. ඉතින් එතකොට දැන් අපි කමටහන් ගන්නෙ කොහොමද අපිට ගැළපෙන විදිහට? පළවෙනි දේ තමයි නොසන්සුන් මනස සංසුන් කරන්න මොනවා හරි ක්‍රමයක භාවනාවක් අවශ්‍යයි. ඉතින් ආනාපාන සති භාවනාව තමයි අර 180 තියෙන භාවනාව. බොහෝ දුරට ගොඩාක් අයට අවුරුදු 5000ක් තිස්සේ හරි ගිය භාවනා ක්‍රමයක් ඒක. ඉතින් විනාඩි 20ක් 30ක් කරනකොට හිත සංසුන් වෙනවා සහ විදර්ශනාවට යන්න අවශ්‍ය සංසුන් බව එතනින් ලැබෙනවා. දැන් අජාන්ෂා හාමුදුරුවෝ සමත විදර්ශනා කියන ලේබල් එකවත් ගහන්න කැමති නෑ. මේ මිනිස්සු මේකනොත් නොමග යනවා කියලා. අජාන් රහ්මන්ෂ හාමුදුරුවෝ කියන්නේ මේක එකම කාසිය දෙපැත්ත කියලා. සමත සහ විදර්ශනා. කොහොමත් යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් නුවණින් අවබෝධයෙන් යම් කිසි දෙයක් දිහා බලන්න නම් සිත යම් කිසි ප්‍රමාණයකට නිශ්චල වෙන්න ඕන කියන එක මම හිතන්නේ අපි කාටත් තේරෙනවා. ඒ නිසා මේ සමත භාවනාව ගොඩක් ප්‍රයෝජනයි. ඉතින් විනාඩි 20ක 30ක කාලයක් සමත භාවනාවේ යෙදෙනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳ දෙයක්. දිනපතා කරන්න පුළුවන්. ඒකේ හොඳ තමයි භාවනා නොකරන වෙලාවට. මොකද අජාන්ෂා හාමුදුරුවෝ කියන්නේ නියම ප්‍රැක්ටිස් එක තියෙන්නේ භාවනා නොකරන වෙලාවට. තමන්ගේ හිතගෙන සෝදිසියෙන් ඉන්න. හිතගෙන සෝදිසියෙන් ඉන්න අර වාඩිලා ප්‍රැක්ටිස් කරන එකෙන් උදව්වක් වෙනවා අනිවාර්යයෙන්. මොනවද සෝදිසියෙන් ඉන්නේ? එක එක සිත් උපදින ස්වභාවය ගැන. ඉතින් නැගිට වෙලේ ඉඳන් එක එක සිත් උපදිනවා බලන්න තියෙන හැකියාව තමයි අපිට මේ ලෝභ ද්වේෂ මෝහ ටික ටික තුනී කරගන්න අවශ්‍යයි. දැන් සිතක් උපදිනවා දකිනවා නම් එතන ලොකු chance එකක් තියෙනවා එතනින්ම ඒ සිත අතහැරලා දාන්න. මොකද ඒක අපට ගැලපෙන්නේ නැති ධර්ම ගමනට ගැලපෙන්නේ නැති ලෝභ සිතක් හරි ද්වේෂ සිතක් හරි නම් ඒකේ ආනිසංස මෙනෙහි කරලා මේ වෙලාවේ මම මගේ දරුවා එක්ක තරහ අරගෙන වැඩක් නැහැ. මේ වෙලාවේ මම තරහින් අවවාද කරලා වැඩක් නැහැ. තරහින් දෙන අවවාද කවුරුවත් අහන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තරහ පේනවා මිසක් ඒ වචන වලින් දෙන අවවාදයට කවුරුවත් හිත යොමු කරන්නේ නැහැ. ඒ වගේ ආනිසංස මෙනෙහි කරලා හෝ මෛත්‍රී සිතක් වඩලා ආනිසංස මෙනෙහි කිරීමෙනුත් ඒ හිතක් අතාරින්න පුළුවන්. ඒකේ ඔපොසිට් හිත උපද්දවාගෙනත් ඒ හිතක් අතාරින්න පුළුවන්. තරහ ගිය වෙලාවට මෛත්‍රී සිතුවිලි වලට යොමු වීමෙන් ඉතින් මේ දරුවෙක් මේ මාත් පොඩි කාලේ ඔහමනේ. පොඩ්ඩක් ආදරෙන් එක කියන්න ඕන එතකොට තේරෙයි. මම මේ කියන්නේ 267 වෙනි වතාවට තමයි කමක් නැහැ. 268 වෙනි වතාවටත් මම මේක කියනවා.
ඒක මගේ යුතුයකම කියලා මෛත්‍රී සිතක් උපදවාගෙන ඒක අත්හරින්න පුළුවන්. ඒකේ හිත උපදින අවස්ථාවේදී දැක්කොත්. දැන් ගොඩක් අයට වෙන්නේ අපි හිතට අවධානය යොමු කරන්නේ නැති නිසා අපිට ඒක ගොඩක් වෙලාට මිස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න අපි අවධානයක් දෙනවා නම් දෙන්නේ කයට. කය පිරිසිදුද? කයට බඩගිනිද? කයට තිබහද? කයට රස්නේද? කයට මොකද කියන එක තමයි ඉතින් උදේ ඉඳන් රැ වෙනකන් අපි බලන්නේ. අපි හිත ගැන බලනවා හරි අඩුයි. හිත ගැන බලනවා හරි අඩු නිසා හිතක් උපදිනවා දකින්න තියෙන අවස්ථාවක් හරි අඩුයි. දෙවෙනි විදිහ තමයි හිතක් උපදිනවා අපි දැක්කේ නැහැ. නමුත් ඕනම දෙයක් ඉපදිලා පැවතිලා තමයි නැති වෙන්නේ. ඒක පවතිනකොට අපි දකිනවා අනේ දැන් මට මේ තරහ ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ තරහ ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. එතකොටත් පුළුවන් පොඩ්ඩක් බ්‍රේක් පාරක් ගහගන්න. මොකද ඕනෑම මානසිකත්වයක් ගැන අවබෝධයක් ආපු සැනින් ඒ මානසිකත්වයේ දශමකින් විතර ඒකේ ශක්තිය අඩු වෙනවා. අවබෝධ වෙච්ච ගමන්. ඒක අපි කාටවත් අත්දැකීමෙන් අපි දැකලා ඇතිනේ. යම් කිසි දෙයක් ගැන අවබෝධයක් ආපු ගමන් ඒක පොඩ්ඩක් රිවර්ස් වෙන්න ගන්නවා. එතකොට එතන ආනිසංස මෙනෙහි කරලා හරි දැන් මම මෙහෙම දිගටම තරයෙන් හිටියොත් මටත් හොඳ නෑ. මොකද අපි නුවණින් දන්නවා. ඒකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් සහ අවබෝධයෙන් විමසීම. නුවණින් දන්නවා තරහ ගත්තම අපේ ඇඟේ ඕගන්ස් වලට හොඳ නෑ කියලා මෛත්‍රී භාවනාදී අපි ශරීරයේ අංග එකින් එක මතක් කර මෛත්‍රී කරනවා. තරහ ගිය ගමන් ඒ ඔක්කොටම ගිනි තිබ්බා වගේ තමයි. ඉතින් ඒක හොඳ නෑ කියලා අපි දන්නවා. ඒ වගේම තරහ කියන්නේ తాවකාලික උන්මත්තක භාවයක්. ඒ වෙලාවේදී කියන කරන දේවල් ගැන අපි පසුතැවිලා යනවා. ඒක තමයි අපි ආනිසංස මෙනෙහි කරලා ඒක අතාරිනවා කියන්නේ. එහෙම නැත්නම් කලින් වගේ මෛත්‍රී සිත. එතකොට ඒක ඒ හිත ඉපදුනා දැක්කේ නෑ. නමුත් පවතිනකොට ඒක දැක්කා. එතනත් අපි සිත ගැන අවධානය යොමු කරන අයුරින් තමයි ඒක වුණත් තේරෙන්නේ. තව අවස්ථාවක් තමයි හිත ඉපදුනා දැක්කෙත් නෑ, හිත පැවතුනා දැක්කෙත් නෑ. පස්සේ තමයි තේරුනේ අර වෙලාවේදී තරහ ගියා නේද අපරාධේ. මේ මම නිකන් ලේ පුච්ච ගත්තා විතරයි කියලා ඒ තුන්වෙනි අවස්ථාවේ. ඒකත් හොඳයි. එතකොටත් හැරිලා බලන්න පුළුවන් ඊළඟ සැරේ ඒ හිත අල්ල ගන්න ඕන එක වෙනකොටම. එතකොට එච්චර වෙලා ලේ පිච්චි ඉන්න ඕනේ නැහැ නේද කියලා. එතනත් ඒක බලන්න පුළුවන්. ඉතින් මේ සිත් උපදිනවා දකින්න එක තමයි ප්‍රධානම කාර්යය. මොකද සම්මා වායාම කියන එක අපි ගත්තොත් ඒ වෑයම් කරන්න කිව්වේ මොකද්ද? උපන් අකුසල සිත් අතහරින්න. නූපන් අකුසල සිත් ඉපදීම වළක්වා ගන්න. උපන් කුසල් සිත් පවත්වා ගන්න. නූපන් කුසල් සිත් උපද්දවා ගන්න. ඒක තමයි අපි වෑයම් කළ යුත්තේ. ඉතින් ලෝභ, ද්වේෂ, මෝහ කියන එක අලෝභ, අද්වේෂ, අමෝහ තත්වයට ගන්න. සියලු සංස්කාරය අනිත්‍යයි නොපමා උත්සාහ ගන්න කියලා බුදුහාමර අවසාන වශයෙන් හැමෝටම මතක් කරේ ඒකයි. ඒක තමයි උත්සාහය. ඒතර මේ සිත් ඇති වෙන්නේ කොහොමද? මේ සිත් ඇති වෙන්නේ දොරටු 6කින් එක එක පණිවිඩ එනවා. ඇසට දේවල් පේනවා, කනට දේවල් ඇහෙනවා. නාසය, දිව, ශරීරය, මනස වය යන ආදී වශයෙන්. එතකොට අපි මේ කමතහන කියන එක කොහොමද එතනදී අපි ගන්න. ඉතින් මේ ධර්ම ගමනේදී බලන්න ඔබට වැඩිම සැනසීමක් ඇති වෙන අවස්ථා මොනවද කියලා. ඉතින් සැනසීමක් එන්න නම් සාමාන්‍ය එතන ප්‍රශ්නකුත් තියෙන්න ඕනේ. ප්‍රශ්නය ගැන හරි විදිහට තේරුම් ගත්තම තමයි සැනසීමක් එන්නේ. ඉතින් අපි ඊයේත් කතා කරා ගහක අත්තක් ගැන. දැන් ගහක අත්තක් ඇදයි නම් ඔබට ප්‍රශ්නයක්ද කියලා අපි ඊයේත් අහුවා. ඉතින් අපි හැමෝටම තේරුණා ගහක අත්තක ඇදය ඇත්තටම අපිට ප්‍රශ්නයක් නෑ. ඒක ස්වභාව ධර්මයෙන් සිදුවෙච්ච දෙයක්. ඒකේ හොඳකුත් නෑ නරකකුත් නෑ ඒ හැටි. නමුත් තමන්ගේ ජීවිතේ පවුලේ හරි වැඩ කරන තැන හරි පුද්ගලයෙක් ඇදනම් ඒක අපිට සෑහෙන
පීඩාවක් වෙනවා. ඒ පුද්ගලයා කතා කරන විදිහ ඇදයි. එහෙම නැත්නම් හිතන විදිහ ඇදයි. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ක්‍රියාපිළිවෙලම ඇදයි. ඉතින් පහුගිය දවස්වලත් කල්යාණ මිත්‍රයන් සමග ඔය ගැන කතා කරනකොට හැමෝම වැඩ කරන තැන කාගේ හරි ඇදයක් තමයි කිව්වේ. ඉතින් ඒගොල්ලෝ ඉති වගේම තමයි ඒගොල්ලෝ කියන්නේ කාර්යාලයේ තව බහුතරයක් ඒක පිළිගන්නවා. මේ මනුස්සය ඇදයි කියන්නේ. මේ මනුස්සයාගේ මොනවා හරි Tamanට දුක හිතෙන හෝ කනගාටු හිතෙන හෝ තමන්ව අපි හිතමුකෝ අපහසුතාවයට පත් කරා කියලා එහෙම දෙයක් වුණාම අනිත් අය කෝල් කරලා කියනවනේ අපෝ ඔය මනුස්සයාගේ හැටි ඔහොමම තමයි. එතකොට තමන්ට තේරෙනවා අනිත් අයත් බහුතරයක් එයාගේ ඇදය දකිනවා කියලා. එක අතකට ඒක සහනයක්. මොකද බහුතරයක් දැන් ඔබ සමග එකඟයි මේ පුද්ගලයා ඇදයි කියලා. නමුත් අපි බලන්න ඕනේ මේ හැම එක්ස්පීරියන්ස් එකකින්ම අපේ ලෝභය, ද්වේෂය, මෝහය අඩු වුණාද වැඩි වුණාද? ඉතින් මේ වගේ පුද්ගලයෙක් ඉන්නකොට සාමාන්‍යයෙන් වෙන්නේ ද්වේෂ සහගත සිතුවිලි ඇතිවීම තමයි වෙන්නේ. එතකොට මේ පුද්ගලයා ඔබේ කමටහනක් විය හැකියි. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙක වුණාන සමහරට කියයි මේ පුද්ගලයා තව තව ආශ්‍රය කරන්න. ඒකෙන් ඔබට ඔබේ සිත වැඩ කරන හැටි මනාව පෙනේ. මොකද එයා ඔබ හිතන පතන විදිහට ගැලපෙන්නේ නැති කෙනෙක් නිසා මේ මිනිස්සයා මොනවා කරත් ඒකෙන් ඔබට කලබීමක් තියෙනවා. ඒක හරහා ඔබට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මනසේ තියෙන සංසුන්භාවය බින්දෙන හැටි බලන්න පුළුවන්. එයා කියන කරන දේ අනුව. අපි කතා වුණා එක තැනකදී මේ එක ඉන්පුට්ස් අනුව ලෝක මැවෙන හැටි. සමහරට ඔබට පෙනෙන්න ගනී පොඩි පොඩි ලෝක මැවෙනවා. සහ එතකොට එතනදී ඔබ ඒ දේ දිහා උපේක්ෂා සහගතව බලන් ඉන්න පුරුදු වෙලා ඔබට පේන්න පුළුවන් මේ ලෝක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේ ඊටාම මහඟු අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමුකෝ වැඩපලේ කෙනෙක් නෙමෙයි ගෙදරක කෙනෙක් කියලා. දැන් වැඩපලේ කෙනෙක්ගේ ඇදේ බලලා ඒක අතාරිනක අපි ලේසි. මොකද අපි හවසයාව ගෙදර උස්සගෙන එන්නේ නැති නිසා. ගෙදර කෙනෙක්ගේ ඇදයක් තිබුණත් හරි අමාරුයි. උදේ හවස තේන්න ඉන්න කෙනෙක් නිසා වීකෙන්ඩ් එකේ ඉන්න කෙනෙක් නිසා. ඒක දරුවා නම් එහෙම නැත්නම් ඔබේ වයිෆ් හරි හස්බන්ඩ් හරි නම් එතකොට ඒකත් හොඳ කමටහනක්. එතකොට මේ එකකින්වත් කියන්නේ ඒ පුද්ගලයෝ නරකයි කියන්නේ. මොකද මෙතන බෞද්ධයන් හැටියට විශේෂම ධර්ම ගමනක යන අය හැටියට අපි අවංක වෙන්න ඕනේ අපටම. මගේ හිතේ සැනසීම නැති වුණා. යම් යම් දේවල් නිසා එක්කෝ කාර්යාලේ ඉන්න ඇද පුද්ගලයෙක් නිසා නැත්නම් ගෙදර ඉන්න ඇද කෙනෙක් නිසා. වරද කාගේද? ධර්ම මාර්ගයේ යන නිවීම බලාපොරොත්තුෙන් යන කෙනෙක් නම් ඔබ අවංකවම කියන්න ඕන වරද සම්පූර්ණයෙන්ම මගේ කියලා. මොකද ගහේ අත්ත ඇදයි නම් ඒකට ගහට කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවය. ඒකට පාඩුවේ ඉන්න දෙන්නේ නැති ඔබ තමයි එතන වැරදි. ඒක ඔබ බාර ගන්න විදිහේ වැරද්දක් තියෙනවා. එතකොට මේ බාර ගන්න විදිහේ තියෙන වැරද්ද මොකද්ද? ඒක තමයි ඔබ සොයලා බලන්න ඕන. යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි තැනයි නුවණයි අවබෝධය. මම මේක බාරගන්නේ වැරදි විදිහකට. ඒ නිසායි මගේ හිතට මෙච්චර පීඩාවක් එන්නේ. ජීවිතේ හැම දේ දිහාම ඔබට ওই විදිහට බලන්න පුළුවන් නම් ජීවිතේ ලොකු පීඩාවක්, කනගාටුවක්, ශෝකයක් ආපු හැම වෙලාවකම ඔබට හිත ඇතුළට එබිලා බලන්න පුළුවන් නම් මේකේ වැරද්ද සම්පූර්ණයෙන් මම පිළිගන්නවා. මේ වෙලාවේ මට මෙහෙම දැනෙන්නේ මගේ දෘෂ්ටියේ තියෙන වැරද්දක් නිසා.
මොකක්ද ඒ වැරද්ද? ඊට පස්සේ නුවණින් බලනවා මෙතන තියෙන ලෝභය සම්බන්ධ ප්‍රශ්නයක්ද? මෙතන තියෙන ද්වේෂය සම්බන්ධ ප්‍රශ්නයක්ද? මෙතන තියෙන්නේ මම සහ මගේ කියන මෝහය සම්බන්ධ ප්‍රශ්නයක්ද? සමහර විට පෙනෙන්න පුළුවන් ඒ තුනේම කම්බිනේෂන් එකක් තියෙනවා. යටින් තදින්ම තියෙන මම කියන ප්‍රශ්නේ. නමුත් ලෝභය සහ ද්වේෂය තියෙනවා. එතකොට ඒක ඒ ගැන ඒ විදිහට නුවණින් විමසනකොට ඔබට යම්කිසි සහනයක් දැනෙනවා. ඔබට යම්කිසි සහනයක් දැනෙනවා නම් ඒක තමයි ඔබේ කමතහන. ඒක තමයි ඔබේ කමතහන. මොකද මගේ වැඩපළේදී මගේ හිතේ සැනසීම නැති වෙන හැම වාරයකදීම මම හිතට එබිලා බැලුවම මෙතන වරද කාගේද? හැම තිස්සෙම එන උත්තරේ තමයි වරද මගේ. ඒ පුද්ගලයාගේ නෙමෙයි. වරද 100% මගේ. ඇයි ඒ වරද මගේ? සාමාන්‍ය 100% වගේ උත්තරේ මමත්වය. ඒ කවුරු හරි කියපු කරපු දෙයකින් මගේ හිත රිදුණා. නැත්තම් මගේ හිත කැළඹුණා. මට මාව පොඩ්ඩක් පුංචි වෙලා දැනුණා. මගේ සයිස් එක මනසේ තියෙනවනේ තමන්ගේ සයිස් එකක්. මගේ සයිස් එක පොඩ්ඩක් පොඩි වුණා. ඒකෙන් කවුරුවත් කැමති නැහැ තමන්ගේ සයිස් එක පොඩි වෙනවට. ඉතින් ඒක දැක්කම එතකොට තේරුණා මම මේ දුකටපත් වුණේ මනසේ මගේ සයිස් එක ලොකු නිසා. මගේ සයිස් එක ලොකු නිසා ඒක පොඩි වුණා. ඒක පොඩි වෙලා ගිහලා ඒක නැති වුණා නම් එතන සයිස් එකක් නැත්තම් මට දුකටපත් වෙන්න හේතුවක් නැහැ. එතකොට තේරෙනවා මෙතන මම විසින් මාව දුකටපත් කරා කියලා. එහෙම තේරෙනකොට ඒක ලොකු සැනසීමක්. ඉතින් මට තේරලා තියෙනවා මගේ කමටහන තමයි හැම ප්‍රශ්නයකදීම හැම කනගාටුවකදීම මම එබිලා බලනවා මෙතන මමත්වය මෙතන තියෙනවා. මෙතන තමයි ප්‍රශ්නේ කියලා ඒක දිහා බැලුවම පුදුම සැනසීමක් එනවා. කොච්චරද කිව්වොත් කවුද මගෙන් දවසක් ඇහුවා වැඩ කරන වෙලාවෙදි ස්ට්‍රෙස් වුණාම ඔබ මොකද කරන්නේ කියලා. මං කිව්වා මම පැත්තකට වාඩි වෙලා මගේ හිතට එබිලා බලන එකෙන් පුදුම කික් එකක් එන්නේ කියලා. අර මං කිව්වා එයා හොඳට බොන කෙනෙක්. මං කිව්වා එයා බොනවට වඩා කික් එකක් මට එනවා. මගේ හිත දිහා බලන් ඉඳීමේ. ඔයත් ඒක try කරලා බලන්න. ඒක ලාභයි, ඒක ගුණයි. සමහර විට නිවනටත් යන්න පුළුවන්. ඔයාට ලොකු ඉතිරෝකුත් වෙයි කියලා. ඉතින් දැන් මිනිස්සු ඇයි වැඩ කරලා ඉවර වෙලා බාන යුරෝපේ හැම බාර් එකට ගිහිල්ලා තමයි ගෙදර යන්නේ. ඇයි? ඒ ඔක්කොම తాවකාලිකව සැනසීමක් හොයාගන්න යන්නේ අර ප්‍රශ්න ටික මග අරින්න. ඉතින් නමුත් ඒ ආයේ පාරකින් එළියට ආවේ ප්‍රශ්න ටික ඒ විදිහටම තියෙනවා. බුදුහාඳුරෝ තමයි හොයලා දුන්නේ ක්‍රමයක් ප්‍රශ්නේ දිහා ඍජුවම බලන්න. ප්‍රශ්නේ දිහා ඍජුවම බලලා මෙතන ඔබේ දායකත්වය දකින්න. ඔබේ දායකත්වයේ 100% දැක්ක දවසට තමයි ඔබට ප්‍රශ්නය ලියන්න ආරම්භ කරන්න පුළුවන්. ප්‍රශ්නය ඔබේ කියලා 100% දැක්කේ නැත්නම් ඔබට කවදාවත් මේ ගැටේ ලියන්න පටන් ගන්න බෑ. නිකන් බලන්නකෝ සාමාන්‍යයෙන් කට්ටියත් එක්ක කතා කරලා ඔබට වැඩියෙන් තරහ යන්නේ කට්ටිය කියයි මගේ වයිෆ් නිසා, හස්බන්ඩ් නිසා, බොස් නිසා, පාරේ ට්‍රැෆික් එක නිසා, අනිත් මිනිස්සු එලවන්න දන්නේ නැති නිසා, පොලිටිෂියන්ස් නිසා. හරි. ඒ මුකුත් ඕනේ නැහැ මේ කාලගුණෙත් බලපානවා. හවසට වහිනකොට මොකක් හරි හේතුවකට ඉන්ටර්නෙට් එක වැටෙනවා. මම දන්නේ මොකක්ද ඒකේ සම්බන්ධය කියලා. ඉතින් කාලගුණය නිසා තරහ යන්න පුළුවන්. නමුත් එතන හරියට සාධාරණව අවංකව බැලුවම මගේ හිතේ සැනසීම නැති කරගත්තේ මම. හේතුව මට එතන තියෙන සත්‍ය අවබෝධ නොවිච්ච එක. ඉතින් ඔබත් දැන් බලන්න මේ ගමනේදී
ඔබට වැඩියෙන්ම සැනසීමක් දැනෙන්නේ කොයි අවස්ථාවලද කියලා. ඒක තමයි ඔබට කමටහනක් කරගන්න ඕනේ. සමහරට ඒක මෛත්‍රී කමටහනක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් තරහ යන කෙනෙක් මාත් එක්ක කිව්වා මේ මෛත්‍රිය හරියට හොඳටම අවුව දවසක පායන දවසක තිබහට බොන කූල් ඩ්‍රින්ක් එකක් වගේ කියනවා. ඒක ලොකු කමටහනක්. මොකද හැම දෙයකම නිතර තරහ යනවා නම් මේ මෛත්‍රී සිතක් උපද්දව ගැනීම. ඉතින් එයා ඒ වගේ කෙනෙක්ට වැඩිපුර මෛත්‍රී භාවනාව කරන එක ගොඩක් ගැළපෙනවා. මොකද මෛත්‍රී භාවනාව කරන්න මෛත්‍රිය වයරින් එකක් විදිහට එනවා මනසට. ඒතර අවශ්‍ය වෙලාවෙදී ඒක තියෙනවා. පුරුද්දක් විදිහට. ඒතකොට ඒක එනවා ඒ වෙලාවට. ලෝභ සිතට තමයි අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ ගොඩක්. මොනවා හරි ගොඩක් යම් කිසි දෙයකට කැමැත්තක් තියෙනවා. දැන් ගොඩක් අයකින් එහෙම අනේ මට නම් මොනවටත් කැමැත්තක් නැහැ. මම ඔක්කොම අතෑරලා තියෙනවා. ඒකත් එතන තවංකභාවය අපි ඇති කරගන්නවා. මොනකටද ඔබ ඒ කැමති? දරුවටද කැමති? රූපෙටද කැමති? ආවරණ වලටද කැමති? වාහනයටද කැමති? මොනකටද ඒ කැමති? ඉතින් ඒ කැමති දේ තියෙන අනිත්‍ය ස්වභාවය කමටහනක් කරගන්න පුළුවන්. සැනසීමක් සඳහා. මොකද මොනකට හරි ඔබ ගොඩාක් තදින් කැමති නම් ඒක තමයි ඔබ විඳවන්නේ. මොකද ඕනම දෙයක් ආස කරනකොට ඒ ආසාවත් එක්ක දුකයි බයයි කියන දෙකම එනවා. දුක එන්නේ ඇයි? ඒ ආස දේ වෙනස් වෙන බව අපි දන්න නිසා. බය එන්නේ ඇයි? ඒක නැති වෙයි කියලා අපි දන්න නිසා. ඉතින් ඕනම ආස දෙයක් එක්ක දුකයි බයයි කියන දෙකම තියෙනවා. ඒ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් ඒ ප්‍රෙෂර් එක පොඩ්ඩක් තුනී කරගන්න පුළුවන්. ඒ විදිහට බලන්න ඔබට ගැළපෙන කමතහන මොකක්ද කියලා. ඔබට ඒකෙන් සහනයක් දැනෙනවද? ඒ අවස්ථාවේදී ඒ දේ ඒ කියන්නේ ඒ ලෝභ ආස දෙයක් ගැන අනිත්‍ය මෙනෙහි කරනකොට එතන නුවණින් අවබෝධයෙන් එතන අනිත්‍ය මෙනෙහි කරනවා කියන යෝනිසෝ මනසිකාරය. ඒ විදිහට ඉන්නකොට ඔබට සහනයක් දැනෙනවා නම් ඒක ඔබට ගැළපෙන කමතහන විය හැකි බොහෝ දුරට. එතකොට ද්වේෂයට ගොඩක් තියෙන ඉතින් මෛත්‍රිය තමයි. ලෝභ නැත්නම් ආස දේවල් වලට තියෙන සාමාන්‍යයෙන් අනිත්‍ය. නමුත් තව විවිධාකාර දේවල් තියෙනවා. ඉතින් මුදිතාව, කරුණාව, මුදිතාව කියන්නේ අනිත් අයගේ වාසනාවට අපි ආශිර්වාද කිරීමේ හැකියාව. ඉතින් කාට හරි එහෙම ආශිර්වාද කරනකොට ඔබට සහනයක් දැනෙනවා නම් ඒ ඔබේ කමටහනක් විය හැකියි. කාට හරි එහෙම ආශිර්වාද කරනකොට වැඩියෙන් ලැබේවා කියලා. ඒ වගේ අපි මේ කමටහන අඳුනගෙන ඒකම ප්‍රගුණ කරනකොට මොකද අවුරුදු 45ක් බුදුහාමුදුර ධර්ම දේශනා කරා විවිධාකාර විදිවලට විවිධාකාර සූත්‍ර වලින් නොයෙකුත් අයට නොයෙකුත් දේවල් කිව්වේ එක එක්කෙනාට හරියන දේවල් වෙනස් නිසා. ඉතින් Tamanට හරියනවා වගේ දැනෙන දෙයක් ලැබුණම ඒක එක ටිකක් කල ඉඳලා බලන්න. ඒක තමයි හොඳම. එතකොට ඒක සමග ඉන්නකොට බලන්න සැනසීමට අමතරව ලෝභය දශමකින් හරි අඩු වෙනවද? ද්වේෂය දශමකින් හරි අඩු වෙනවද? මෝහය දශමකින් හරි අඩු වෙනවද? එම අඩු වෙනවා වගේ දැනෙනවා නම් සහනයක් සැනසෙල්ලක් දැනෙනවා නම් එහෙනම් ඔබේ කමතහන ඔබට ගැලපෙනවා. හොඳයි අපි එහෙමනම් එතනින් අදට නවත්තමු. ප්‍රශ්න මොකක්ද තියෙනවද ඒ ගැන?